මම දැන් මේ ඇවිල්ලා ඉන්නේ බොහොම සශ්‍රීකව ජාතියට බත සපයපු එළවලු සපයපු ගොවි භූමියකට අක්කර 100 ගණනක් පුරාවටම මේ වෙල්යාය පැතිරලා තිනවා. මේ වෙල්යාය වගේම මේ උඩරට ප්‍රදේශවල තව විශාල වෙල්යායක් තිනවා මේ විදිහටම අක්කර 100,000 ගණනක. පහුගිය කාලේ මේ ප්‍රදේශයේ හරි එළවලු අස්වැන්න අඩු වුණා. මේ රටේ ආපු පොහොර අර්බුදයත් එක්ක රසායනික පොහොර භාවිතේ අඩු වෙච්ච නිසා එළවලු අර්බුදේ වැඩි වුණා කියන එක තමයි ගොවියෝ කියන්නේ. ගොවියොත් අමාරු වැටුණා, පාරිභෝගිකයොත් අමාරු වැටුණා. දැන් ඔබට පේනවා ඇති මේ මහා වෙල්යාය දැන් එළවලු ක්‍රමානුකූලව ටික ටික අඩු වෙගෙන යනවා. දැන් එළවලු නෙවෙයි. දැන් මේ මහා කන්නේ ආරම්භය. මහා කන්නේ ආරම්භ වෙනවා කියලා කියන්නේ ඇත්තටම මේ ප්‍රදේශයේ දැන් මේ වී ගොවි තැනට ලෑස්ති වෙන්නේ. මේ ප්‍රදේශයේ වී ගොවි තැනට ලෑස්ති වෙනවා කියලා කියන්නේ අඩුතරමේ මාස 5ක්වත් එළවලු නැවත මේ ප්‍රදේශයේ නිෂ්පාදනය වීම සිද්ධ වෙන්නේ නැහැ. සෑහෙන ප්‍රමාණයකට ඉදිරියේදී එළවලු නිෂ්පාදනය අඩු වෙනවා. මේ එළවලු නිෂ්පාදනය අඩු වීමත් එක්කම අපිට ජාතික වශයෙන් සෑහෙන එළවලු අර්බුදයකට යන්න වෙනවා. අනිවාර්යයෙන්ම එක පැත්තකින් පොහොර අර්බුදය තියෙන නිසා අනිත් එක මෙහි මහ කන්නේ පටන් ගන්න තියෙන නිසා කොහොම නමුත් එළවලු නිෂ්පාදනය විශාල වශයෙන් අඩු වෙනවා. මේකට මුහුණ දෙන්නේ කොහොමද? පුළුවන් හැටියට මේකට මුහුණ දෙන්න යම් කිසි උත්සාහයක් ගන්න ඕනි අපි හැමෝම. විශේෂයෙන් මේ ප්‍රදේශයේ වාපු මේ අර්ථාපල් භෝගය විශාල අර්බුදයකට පත් වුණා, අස්වැන්න අඩු වුණා. මේ ගැන අපිට ගොවි මහත්තයෙක් කියපු කතාව. මේ කන්නේ අපි බොහොම දුෂ්කරතා මැද්දේ තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඇත්තට මේකට හේතුව තමයි රජයෙන් අපි නොදැනුවත්වම එකම පාර මේ රසායනික පොහොර භාවිතය නැති කරලා අපිට කාබනික පොහොර හඳුන්වලා දීලා ඒ කටයුත්ත කරන්න කිව්වා. අපි බොහොම අපහසුතාවයකට පත් වෙලා තමයි මේ කටයුත්ත අපි කරන්න පටන් ගත්තේ. කෙසේ වෙතත් මං හිතන්නේ මේක රජයෙන් ආරම්භ කරපු එක වරදක් නෙවෙයි. හැබැයි මේ ගොවියා කාලයක් තිබා දැනුවත් වුණා නම් මේට වඩා මං හිතන්නේ මනා දැනුමකින් මේ කටයුත්ත සාර්ථක කරගන්න තිබුණා. අපිට මේ තිබ්බ ප්‍රශ්නේ තමයි මේක අපි දැනුවත් වෙලා නැති ගොවියා. ඉතින් ඒ නිසා මං හිතන්නේ මේක ගොවියා නිසියාකාරයෙන් දැනුවත් වෙලා ඉවරුණාට පස්සේ රසායනික පොහොර නවත්තලා තිබුණා නම් අපිට කාබනික පොහොර වලින් මේ කටයුත්ත සාර්ථක කරගන්න පුළුවන් වෙනවද කියන එක අපිට පැහැදිලිවම මේ කියන්න තිබුණා. නැත්නම් අපිට මේ කටයුත්ත ඉදිරියට කරන්න තිබුණා. නිකන් එකපාරම පොල්ලෙන් ගැහුවා වගේ. එකපාරම අපිට උනේ අපි නොදැනුවත්කමෙන් අපි දන්නේව නැති වෙලාවක මේ දේ කරවුවට පස්සේ අපි අසරණ වුණා. මොකද අපි බීජාල ගෙදරවල වල තියාගෙන අපි විශාල මුදලක් වැය කරලා බීජාල සකස් කරන්න තියෙන. ඉතින් ඒ වගේ නිසා අපිට ඒක හරි අපහසුතාවයකටපත් වුණා. කාබනික පොහොර මේ භාවිතා කරන එක අපි කැමැති. මේ හැබැයි රසායනික පොහොර නවත්තනවා නම් කාබනික පොහොර හදන ක්‍රමවේදය ගොවියා දැනුවත් කරලා තියෙන්න ඕන. එක්කෝ ගොවියට නිසි පරිදි ඒකේ ක්‍රමවේදයක් හඳුන්වලා දීලා හොඳ තමන්ට පුහුණු කිරීම කරලා මේක තමයි සකස් කරගන්නේ. මේ කාබනික පොහොර වලට අවශ්‍ය NPK මූලද්‍රව්‍ය හරියට දාගන්නේ කොහොමද? මූලද්‍රව්‍ය කොහොමද අපි එකතු කරගන්නේ කියලා අපි දන්නවා. එතකොට අපිට මේක අපි දැනුවත් කරේ නැහැ. අපිට තාක්ෂණයක් දීලා නෙවෙයි මේක පටන් ගත්තේ. ඒ නිසා මං හිතන්නේ මේකෙන් අපි ටිකක් අසරණ වුණා. ඉතින් ඒ නිසා මං හිතන්නේ අපිට මේ කාබනික පොහොර වලට ආවේනික බීජ වර්ග හඳුන්වලා දුන්නා නම් රජයෙන් අපි 100% කැමති වෙනවා. හැබැයි අපි හුරු වෙලා තියෙන්නේ රසායනික පොහොර යොදලා ඒ වගේ ගන්න බීජ වලින් තමයි අපි මේ තාක් දක්වා කාලය තුල ජීවිතේ මේ ගොවිතැන් කටයුතු කරේ. හැබැයි රජයෙන් අපිට ෆාම් වලින් හෝ අලගෙඩියක් හරි දෙනකොට අපිට කාබනික පොහොර යොදපු කාබනික පොහොර වලින් නිශ්චිත ඵලදාවක් ගත්ත බීජ වර්ග අපිට ලබා දෙනවා නම් අපිට පුළුවන් මේක වගාව සාර්ථක ලෙස කරගෙන යන්න. ඒ නිසා අපි කාබනික දියර පොහොර අපි කාලයක් තිස්සේ පාවිච්චි කරනවා. ඒක අපි දැනුවත් වෙලා අපි යම් ක්‍රමවේදවල හොයාගෙන ඒවා අතිසාර්ථකව කරගෙන යනවා. හැබැයි අපිට පලිබෝධනාශක කොහොම හරි අපි සකස් කරගන්නකොට අපිට යම් බෙහෙත් වර්ග මේ අර්ථාපල් වගාවට ඕන වෙනවා. එතකොට වෙළඳපොළ කොහොමද දැන් අර්ථාපල් දැන් ගැලෙවුවනේ ගැලෙවුවට පස්සේ කොහොමද දැනට වෙලා තියෙන්නේ ඇත්තටම අල අවශ්‍යම ප්‍රමාණය මෙහෙන් නිකුත් වෙන්නේ නැහැ. දැන් කාබනික පොහොර භාවිතා කරලා අපිට වෙච්ච දේ තමයි ඇත්තට මේක මේ මෙහෙම අවස්ථාවක් අපි කියන්න ඕන. අපිට රසායනික පොහොර මිටි කීපයක් හරි ලබා දෙන ක්‍රමවේදයක් තිබුණා. ඒවත් යම් අක්‍රමිකතා සිද්ධ වුණා කියන එක තමයි අපේ ඇත්ත විශ්වාසය. එහෙනම් අපිට තරයේ කියා හිටින්න පුළුවන් දෙයක් අපිට තියෙනවා. දැන් මෙතන අලහොණ්ඩර 8ක 10ක විතර හරියක් තියෙන්නේ. මට පොහොර මිටි 2යි ලබා දීලා තියෙන්නේ. ඒ කියන්නේ මේ නිලධාරීන් ගසා කෑව කියන කතාව. නිලධාරීන් අක්‍රමිකතාවයක් සිද්ධ වුණා.
හැබැයි අලහොන්ඩර දෙකක් හදපු මිනිස්සයාට ඒත් පොහොර මිටි දෙකක් දීලා තියෙනවා. එතකොට මේවා ක්‍රමවේදයක් නෑ. හැබැයි මේ තාක් දක්වා ගොවි සංවිධාන පව අපි ආරක්ෂා කරගෙන ආවා. අපි බදු මුදල් ගෙවලා, අපි මෙච්චර දවසක් අක්කර බදු ගෙවලා, සමාජික මුදල් රුපියල් 60 ගාණක් ගෙවලා අපි මේ කාක් දක්කලගෙන. හැබැයි මේ සැරේ කිසිම ක්‍රමවේදයක් ඔයගොල්ලෝටත් පේනවා ඇති සාමාන්‍යයෙන් අලගෙඩියක් කියන එක බරෙන් අපි ගත්තම සාමාන්‍යයෙන් ග්‍රෑම් 200 250 වගේ වේටෙනවා. හැබැයි මේ අවුරුද්ද එහෙම එකක් නැහැ. හැබැයි කෙසේ වෙතත් කමක් නැහැ. මං කියන්නේ මේක දැන් අපිට හදන්න පුළුවන් දෙයක් නෙවෙයි. රජයේ ජනාධිපතිතුමා ඇතුළු ගත්ත රාජ්‍ය නිලධාරීන් ගත්ත තීරණයක් නම් අපිට මේකට අවශ්‍යම කරන රසායනික පොහොරවල මූලද්‍රව්‍ය අඩංගු පොහොරක් හරි අපිට හඳුන්වලා දෙනවා නම් අපිට ඒ කටයුතු ඉදිරි කරගෙන යන්න පුළුවන් කියන එක තමයි අපේ විශ්වාසය තියෙන්නේ. දැන් අද අල ගලවනවා. එතකොට මිල ගණන් කොහොමද වෙළඳපොලේ? මිල ගණන් දැන් ඇත්තට මට ඒක අතපසු වුණා කියන්නේ ඇත්තටම මේ දැන් මේට සතියක් ඇති කාලය සතියකින් විතර තිබුණේ රුපියල් 200 සිට 180 දක්වා. හැබැයි ගලවන්න පටන් ගත්තට පස්සේ මේ අර්ථාපල් වල ප්‍රමාණයත් එක්ක මිල දැන් පහළ වැටිගෙන එන්නේ. මං හිතන්නේ ඒවටත් ක්‍රමවේද සකස් කරලා දෙන්න ඕනේ. දැන් ගිය අවුරුද්දේ ජනාධිපතිතුමාගේ දැනුමෙන් අපිට අල පෙට්ටියකට රුපියල් 5000ක් වැටෙනසේ අපිට ලබා දුන්නා. හැබැයි ඒ වෙනකොට රසායනික පොහොර ටික තිබ්බා, රසායනික බෙහෙත් ටික තිබ්බා, ඔක්කොම තිබුණා. ඒ වෙනකොට මිනිසුන්ට ඒක ලබා දුන්නා. හැබැයි මේ අවුරුද්දේ මේ කාබනික පොහොර හඳුන්වලා දීලා අපි ගන්න ඵලදාවෙන් අඩු වුණත් අපිට දැන් මේ අවුරුද්දේ ඒවා ලබා දෙන්නෙත් නැහැ. අපිට නිසි වෙළඳපොලක් ලැබෙන්නෙත් නැහැ. කොහොම නමුත් දැන් මේ ගාමිණී ගොවි මහත්මයා කියන හැටියට නම් අර්ථපල අස්වැන්නේ අඩුවීමක් වෙලා තියෙනවා. හැබැයි ලැබිච්ච අස්වැන්න වසවිස වලින් තොර අස්වැන්නක් තමයි ලැබුණේ. නමුත් ඉතින් මේ අස්වැන්න අඩු වෙච්ච එක සම්බන්ධව ගොවින් ඉන්නේ කනස්සල්ලෙන්. වගේම පාරිභෝගිකයන්ටත් වැඩි මිලකට අර්ථපල ගන්න සිද්ධ වුණා. ඒක ඔබ දන්න හොඳටම. හැබැයි දැන් අපට සිද්ධ වෙනවා එහෙමනම් අඩුතරමේ මේ අස්වැන්න අඩු වෙගෙන එන එකත් එක්ක අපිට තියෙන ඉඩ ප්‍රමාණය පුංචියට හරි ගෙවත්තක් හරි වවා ගන්න සිද්ධ වෙනවා. නැති වුණොත් ඉදිරියේදී මේ එළවලු අර්බුදයට අපිට මුහුණ දෙන්න බැරි වෙනවා. අනිවාර්යයෙන්ම එළවලු අස්වැන්නේ අඩුවක් ඉස්සරහට අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන් එහෙම හොයාගෙන යනකොට මට හම්බ වුණා ශාස්ත්‍රීයව ගෙවත්තක් වවලා තිබිච්ච තැනක්. ඒකත් බලමුද?